ඩෙල්ෂාන් අයිබෝවන් සුබදෑසනක්. අයිබෝවන් චිරාන්. දැන් ආයුබෝවන් කියලා කිව්වට ආයුෂ බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරාට බොහෝ ආයුෂ රැක ගැනීම වෙනුවෙන් බොහොම ලොකු සටනක් කරන්න අපි හැමෝටම සිදුව තිබෙනවා. COVID-19 හින්දා COVID-19 තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා COVID-19 වලට එරෙහි මර්ධන සටන තවදුරටත් සිදු කෙරෙමින් තිබෙනවා. අපි අද ඒ ගැන කතා කරන්න හිතුවා. මෙන්න මෙහෙම එකකුත් තියෙනවානේ. දැන් අඳුරු තැනකදී අපිට පුළුවන් අඳුරුයි කියලා මැසිවිලි කියමින් ඉන්න. හෝ ඒ අඳුර පිළිබඳ තව කාට හෝ සාප කරමින් ඉන්න. එහෙම නැත්තම් අපිට පුළුවන් ඒ අඳුරේ මුත් අතපත ගාගෙන ගිහිල්ලා ස්විච් එක හොයාගෙන එළිය දල්වන්න. හෝ ගිනි කූරක් ගහලා එළියක් පත්තු කරන්න. දැන් වඩා නිවැරදි වන්නේ අඳුරට සාප කරමින් හෝ අඳුර ගැන මැසිවිලි නගමින් සිටීමද නැතහොත් අඳුරේ මුත් අතගා ගිහින් එළිය තියෙන තැන හොයා ගැනීමද එළිය දල්වාලීමද මේ ගැන අපි ඔබට නැවත හිතන්න ආරාධනා කරනවා. එහෙම කරපු පිරිස් ගැන අපි අද කතා කරමින්ම. චිරාන් මේ ගාල්ල නාකියාදෙනිය වතු රෝහල. මේක වසර 7ක් විතර තිස්සේ අතෑරලා දාලා තිබුණා. හිටපු වෛද්‍යවරයා විශ්‍රාම ගියා. ඊට පස්සේ රෝහලේ මේ වැඩ කටයුතු උනේ නැහැ. ඔය කියන්නේ සේවකයෝ නැති නිසා මේක මේ කැලෑවටම වල් වැදිලා තිබුණා. වල් වැදිලා තිබුණු මේ රෝහල හැබැයි දැන් තවදුරටත් වල් වැදිලා නැහැ. කවුරුත් කියනකම් ඉන්නේ නැතුව මේ ප්‍රදේශයේම තරුණ පිරිස් එකතු වුණා. එකතු වෙලා ඔවුන් මේ රෝහල නැවත පිළිසකර කළා. අර වැවිලා තිබුණු වල් කපලා නේ රෝහල නැවත පිළිසකර කළා පාවිච්චි කරන්න පුළුවන් තැනට අරගෙන ආවා. ඒ කරේ මොකටද දන්නවද? දැන් ඔවුන් කියනවා ඔන්න අපි වල් වැදිලා තිබුණු රෝහල පිළිසකර කළා පාවිච්චි කරන්න පුළුවන් තැනට අරගෙන ආවා. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන්න තැන් නැහැ. ඉඩ මදි කියලා කියනවා. එහෙමනම් මේ අපි පිළිසකර කරපු තැන අතෑරලා දාපු රෝහල දැන් ආයිත් පාවිච්චි කරන්න පටන් ගන්න. මේ ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච තරුණ පිරිසෙන් කීප දෙනෙක්. අපේ යාළුවෝ සියලු දෙනා එකතු වෙලා ගිහලා මේ පරණ ගරාවිඩි හොස්පිටල් එකක් තිබ්බා. ඒක වතුරුවත් වත්තේ. ඒක අපි ප්‍රතිසංස්කරණය කරන්න කැලෑ සුද්ධ කරලා ඔක්කොම කරලා අපි සියලු දෙනා එකතු වෙලා මේක මේ ප්‍රතිසංස්කරණය කරා. මේ රටේ පවතින තත්ත්වෙත් එක්ක මෙතන නිරෝධාන මධ්‍යස්ථානයක් හෝ ආයුර්වේද මධ්‍යස්ථානයකට අපිට මේක සකස් කරලා දෙන්න කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රජ්‍ය බලධාරීන්ට කියන්නේ මේ වෙලාවේ අපිට මේක හොඳ තැනකට ගෙනියන්න පුළුවන් හොඳ දෙයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අලුත්පත් ප්‍රදේශයේ තියෙන මේ වතුරෝහල අපි මේ මෑත කාලේදී කැලෑවෙන් පවතින තිබුණේ. මේක අපි යාළුවෝ ටික විතර සුද්ධ පවිත්‍ර කරලා යම් කිසි තත්ත්වයකට අරන් තියෙනවා. මේ වෙනකොට ඉදුගම ස්පිරිතාලේ 40ක් පොසිටිව් වුණොත් 4ක් ස්පිරිතාලේ තියාගෙන අනිත් මිනිස්සු ගෙදර එවන එක තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තියාගෙන මේ වගේ තැනක් මේ වගේ කැලේකට යන්න නොදී මේකේ තියෙන අඩුපාඩුකම් හදලා මිනිස්සුන්ට සහනයක් වෙන විදිහට නිරෝධාන මධ්‍යස්ථානයක් මේක ලෙසටපත් කරන ලෙසට අපි රජයේ බලධාරීන් ඉල්ලා සිටිනවා. ඩෙල්ෂාන් දැන් මේ වෙනකොට ඒ තරුණයන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේ වල් වැදිලා තිබුණු රෝහල දැන් මේ පිළිසකර කරලා තියෙන්නේ. දැන් මේක පාවිච්චි කරන්න ගන්න කියන ඉල්ලීම තමයි ඕන්ගෙන ඉදිරිපත් වෙන්නේ. ඒ ඉල්ලීමම නැවත අවධාරණය කරන තවත් තරුණයෙක් මේ. මගේ නම ලක්මල් දිසානායක. මගේ ගම මේ අලුත්ත්ත්තේ තියෙනවා වතුරෝහලක් තියෙනවා. මේ වතුරෝහලේ තමයි මගේ මම ඉපදලා තියෙන්නේ 1957. එදා මෙදා මීට අවුරුදු 7කට වගේ කලින් මේ රෝහල වසා දමලා තියෙනවා වෛද්‍යවරයා විශ්‍රාම ගියාට පස්සේ. ඉන්පස්සේ වල් වැදිච්ච තියෙන රෝහල ගමේ තරුණ පිරිස දවස් 3-4ක් මහන්සි වෙලා කොහොමාගේ තිබුණ තත්ත්වයට ගත්තා. ඒ කියන්නේ වල් වැදිච්ච එක සුද්ධ පරිත්‍යාග කරලා දැන් ඇතුළත් සුද්ධ කරලා සියලු දේවල් කරලා තියෙන්නේ. මේ දවස්වල රටේ පවතින කොරෝනා වසංගතයත් එක්කම රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා රෝහල වල ඉඩකඩ ප්‍රමාණයත් මදි වෙන නිසා ගමේ තරුණ පිරිසගේ සහයෝගයෙන් මේක සුද්ධ පරිත්‍යාග කරලා තිනවා. නිරෝධාන මධ්‍යස්ථානයක් හරි ලෙඩුන්ට නේවාසිකව ප්‍රතිකාර ගන්න පුළුවන් ස්ථානයක් හරි කිරීමට සූසු පරිසරයක් හදන්න. ඒකට සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ තියෙන ව්‍යසනෙත් එක්ක මේ වෙලාවේ අවස්ථානුකූලව මේක මෙම ස්ථානෙන් ප්‍රයෝජන ගන්න ඕන නිසා අලුත්ත්ත්ත තියෙන මේ වතුරෝහල රජයේ මැදිහත් වීමෙන් කරන්න පුළුවන් හැකි දෙයක් කරලා මේක රෝහලක් බවට හෝ නිරෝධාන මධ්‍යස්ථානයක් බවට පත් කරලා පිළිසකර අපි දෙනවා. ඊට ටික රජයේ කරලා අපි ඉල්ලන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් චිරාන්. ඔව්. සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම රජයේ වැඩක් කියලා. ඒක අපේ වැඩක් නෙමෙයි කියලා. ඒක කරන්න තමයි අපි ඡන්දෙ දීලා 225 දෙනෙක් පත් කරලා තියෙන්නේ කියලා. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නේ ඒකට කියලා කියන්න පුළුවන්. අමාත්‍යවරයෙක් පත් කරලා ඉන්නවා විතරක් නෙමෙයි. වැඩ කරගෙන යන්න අවශ්‍ය බදු අපි ගෙවලා තියෙන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ නිසා ඒ බදු මුදල් වලින් අර පත් කරපු අය තමයි මේවා කරන්න ඕනේ කියලා
කියන්න පුළුවන්. හැබැයි මේ වෙලාව අපිට තව කෙනෙක්ට චෝදනා කරමින් ඉන්න වෙලාව නෙවෙයි. දැන් ඒක පැනලා අපි වැරදි තියෙනවා නම් ඒවා පෙන්වලා දෙමු. වැරදි තියෙනවා නම් හදාගන්න බල කරමු. ඒක කරන ගමන් හැබැයි අපි අපිට කළ හැකි දේ කරමු. දැන් මේ යෝජනාව අපි කරන පළවෙනි අවස්ථාව නෙමෙයි නේ චිරාන්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. කවුරුත් මේ ගැන කතා කරන්න කලින් බැලුම්ගල B පොසිටිව් මේ ගැන කතා කළා. අපි ඔබට යෝජනා කළා අඳුරට සාප කරමින් ඉන්නේ නැතුව වැරදි කියමින් වැරදි පෙන්වමින් ඒවා විවේචනය කරමින් විතරක් ඉන්නේ නැතුව වැරදි පෙන්වන ගමන් ඒවා විවේචනය කරන ගමන් ඒවා හරිගස්ස ගන්න බලපෑම් කරන ගමන් හැබැයි ඔබෙන් විය යුතු දේත් කරන්න. ඔබට කළ හැකි දේත් කරන්න කියන අපි යෝජනාව කළානේ. අපි එහෙම ආදර්ශමත්ව ඒවා කරපු පිරිස් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කළා. එහෙම දැනුවත් කළේම එකක් ඔවුන්ව දිරිගන්වන්න. එතකොට ඔවුන් දිරිමත් වෙනවා එහෙම තව දේවල් කරන්න. සහ අනිත් පැත්තෙන් තවත් අය දිරිමත් කරන්න. ඒ දිරිය අරගෙන දේවල් කරන්න. මේ අපි කතා කරන ගාල නාකියාදෙනිය තරුණයන් එහෙමනේ. අනිවාර්යයෙන්ම. ඔවුන් දිරිමත් වුණා. ඒ දිරිමත් වීම හරහා ඔවුන්ගෙන් කළ හැකි දේ කරන්න පටන් ගත්තා. ඔන්න කරලා තියෙනවා. දැන් ඒක ඊළඟ තලයට අරගෙන යන්න ඔවුන් රජයට ආරාධනා කරනවා. මේ වගේම දෙයක් වුණා මතකද? අර ගිලන් රථයක් හැදුවේ චිරාන්. නේ. ඔව්. දැන් මල්ලතුරු පිටි පොලිසියේ සනපතිතුමාතු පිරිස. අන්න දැන් ප්‍රශ්නයක් තිබ්බනේ. තිබ්බ ප්‍රශ්නේ මොකක්ද? රෝගීන් ඉන්නවා ගෙවල් වල. ආසාදිතයයි සැක කරන අය ඉන්නවා ගෙවල් වල. ඔවුන්ව රෝහල කරා අරන් යන්න ක්‍රමයක් නැහැ. ප්‍රවාහන මාධ්‍යයක් නැහැ. ඉතින් ඔන්න මල්වතු හිරිපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත් වෙලා යෝජනාවක් කළා. අපි ගිලන් රථයක් හදමු. ගිලන් රථයක් නැති තැන කියලා. එතකොට අතෑරලා දාපු අබිලි වෙච්ච ගිලන් රථයක් හොයාගෙන ඒ කියන්නේ යකඩ වලට විකුණන්න තිබ්බ ගිලන් රථයක්. එහෙම එකක් හරි අමාරුවෙන් ඉල්ලගෙන ඇවිල්ලා ඒක මේ තරුණයන් එකතු වෙලා ස්වේච්ඡාවෙන් ඔවුන්ගේම වියදමින් ඒක පිළිසකර කළා. පිළිසකර කරලා බාර දුන්නානේ. අපි ඕක අනාවරණ කරනකොට තිබ්බ ප්‍රශ්නයක්. ඒ දැන් ඒ පිළිසකර කරලා බාර දීපු ගිලන් රථේ පාවිච්චි කරන්නේ නැහැ. ලියකියවිලි ප්‍රශ්න ටිකක හිර වෙලා තිබුණා. හැබැයි අපේ අනාවරණයෙන් පස්සේ ඉක්මන් වුණා නිලධාරීන් ඔන්න දැන් ඒ ගිලන් රථේ පාවිච්චි කරනවා කියලා අපි පසුව කරපු ගවේෂණවලදී හැරෙව්වා. දැන් මේකත් එහෙමයි. දැන් ගාල්ල නාකියාදෙනිය වතුරෝහල අතෑරලා දාලා තිබ්බේ අවුරුදු 7ක් තිස්සේ. කවුරුත් ඒක දැක්කේ නැහැ. කාටවත් ඒක පෙනුනේ නැහැ. හැබැයි මේ ප්‍රදේශයේ හිටපු තරුණයන් ඒක දැක්කා. දැකලා ඔන්න ඔවුන් වගකීම කරට අරගෙන ඔවුන්ගේ වියදමින් ඔවුන්ගේ මහන්සියෙන් ඔවුන් දැන් මේ රෝහල් ගොඩනැගිල්ල පිළිසකර කරලා තියෙනවා. දැන් ඉතුරු වැඩ ටික බාරයි ඔන්න රජයට. දැන් අපිට කියන්න පුළුවන් ඔන්න රජයට තියෙන වගකීම දැන් ඇවිල්ලා කරන්න. මොකද ප්‍රදේශීය තරුණයන්ට බෑනේ රෝගීන් අරන් එන්න නේ. අරන් ඇවිල්ලා ප්‍රතිකාර කරන්න. ඒ වැඩේ දැන් අපි බලාගෙන ඉන්න ඕනේ කොහොමද මේ තරුණයන් කරපු වැඩේට අර්ථයක් දෙමින් රජයේ අදාළ වගකීම් යුතු පාර්ශ්ව ඉටු කරන්න කියලා. දැන් තරුණයන් මේ වැඩේට ගොඩක් මහන්සි වුණේ. අනිවාර්යයෙන්ම. ඇත්ත උදැල්ල අතට අරගෙන නේ. හැබැයි වැඩිහිටියන් ඒකට ඉතාම ඉහළින් ආශිර්වාද කළා. එහෙම වැඩිහිටි අම්මා කෙනෙක් අපිත් එක්ක කතා කළා. ඩූනුවෙල් කොටසින් තමයි අපි මේ අලුත් අතේ ඩූනුවෙල් කොටසේ තමයි අපි සේවය කළා. පොඩි කාලේ ඉඳන්ම ඉපදුණු දවසේ ඉඳන් හිටියේ. දැන් මමත් ඉපදලා තියෙන්නේ මේ ස්පිතාලේ. මගේ ළමයි ඉපදුනේ මේ ස්පිතාලේ. එම නිසා අපි කියන්නේ තට්ටු දෙකට තියුනේ මේ ස්පිතාලේ කලින්. දෙමළ කොළහල් දවස්වල එහෙම මිනිස්සු ඇවිල්ලා නැවතිලා හිටියා. ඊට පස්සේ 78 වගේ තමයි මේක තනි තට්ටුවට වැඩ කරලා නිම කරේ. ලස්සනට හදලා දොස්තරවරු දෙන්නෙක් හිටියා. හොඳට මිනිස්සු සායනය පවත්වලා ඉන්දියාවෙන් හිටන් මහතුරු ඇවිල්ලා මේකේ සායනය පැවැත්තුවා. එම නිසා දැන් මේ කොරෝනා නැමැති ලෙඩෙත් එක්ක මේ ගමේ අපේ තරුණ පිරිස එකතු වෙලා වල්වැඩිලා තිබුණු ස්පිතාලේ මෙච්චර දවස් මේ පිළිසකර කළා. ඒ ළමයින්ගේම අතිම්ම කෑම බීම හදාගෙන මේව කළගිලා දවස් 3ක් තිස්සේ මහන්සි වෙලා ඔකෝම වටේ කැලෑව සුද්ධ කරා. දැන් තියෙන්නේ ඉතින් ඉතිරි ටික ඔබතුමාලා සියලු දෙනාටම මේක මේ දේ පෙනිලා රැකවරණය ලැබිලා කොහොම හරි කොරෝනා නැමැති ලෙඩු හරි මෙතනට ගෙනත් දීලා දාලා මේ මිනිස්සු සුවයක් ලබා ගන්න. වෙන මිනිස්සු ඒකට කැමති නෑ. මේ දරුවෝ ඒකට කැමැත්තෙන්ම ප්‍රකාශ කරා මෙහෙම ඇවිල්ලා මේ දේ කොහොම හරි ඔබතුමාලා බලන්න කියලා. ඒ දේ ඔබතුමාලා බලලා ඉවරලා මේකට නිසි විසඳුමක් අරගෙන වල් වැඩින්න නොදී අපි කියන්නේ අපිත් ඉපදිලා අපේ ළමයිනුත් ඉපදිච්ච අවුරුදු 100ක් විතර පැරණි ස්පිතාලයක්. ඒක නිසා අපි කියන්නේ මේ දේ කොහොම හරි ස්ථීරව ලබා දෙන්න මේ මිනිසුන්ගේ මේ සැපසුව පිණිස ලබා දෙන්නේ කියන තමයි ඉල්ලීම කරන්නේ. ඩෙල්ෂාන් මේ ඔබට මතක ඇති මේ කොවිඩ් දෙවන රැල්ල පළවෙනි රැල්ල අවසාන භාගයේදී මේ ඇතැම් ප්‍රදේශවල පිරිස් විරෝධය පළ කරා. තමන්ගේ ප්‍රදේශයේ තියෙන ග්‍රාමීය රෝහලට ප්‍රාදේශීය රෝහලට නැත්නම් නිරෝධාන මධ්‍යස්ථානයක් ඇති කරනකොට මේ කොරෝනා රෝගීන් අපේ ගමට ගේන්න එපා කියලා මේ
මේ මාර්ගවල උද්ඝෝෂණ කළා. රෝගීන් අරන් එනකොට ඒ මාර්ග අවහිර කරලා මේ ඒ ගමනට බාධා කළා. එහෙම තියෙද්දි තමයි දැන් මේ ගාල්ල නාකියාදෙනිය වතුරෝහල අවට පෙරිස් කියන්නේ ඔන්න අපි රෝහල හැදුවා. දැන් ගේන්න කියන ආරාධනාව කරන්න. ඒක අපි අගය කළ යුතුයි. අනිවාර්යයෙන්. එහෙම අගය කරන ගමන් සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. මේ ගාල්ල නාකියාදෙනිය වතුරෝහල පිරිසකර කරමින් ප්‍රදේශයේ තරුණයන් කරපු වැඩේ ඔව්. බලධාරීන්ගේ ඇස ගැටිලා තියෙනවා. බලධාරීන්ගේ නෙත ගැටිලා තියෙනවා. ඔව්. ඒ නිසාම ගාල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් මුපුල් දහනායක මහත්මයා පහුගිය දවසේක මේ රෝහල බලන්න ගියා. දැන් කොහොමද මේකේ තත්ත්වය කියලා බලන්න ගියා. තව අඩුපාඩු තියෙනවද ඒවා මොනවද කියලා හඳුනා ගන්න ගියා. එහිදී එතුමන් පොරොන්දුවක් දෙනවා. ඉතා ඉක්මනින් මේ රෝහල වැඩ කරන තත්ත්වයට අරන් එනවා කියලා. මේ එතුමන් දැක්වූ අදහස්. නාකියාදෙනිය වතුවේ මේ අත්තර දමා තිබෙන පැරණි සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අද දින මම නිරීක්ෂණයට පැමිණියා. ප්‍රදේශයේ දේශපාලන අධිනායකත්වයේ සමග ප්‍රදේශවාසීන් තරුණ ප්‍රජාව එක්කහුව වෙලා මේ සත්කාරයක් කිරීම සඳහා දායක වන අවස්ථාව. මොකද මේ අත්තර දමා තියෙන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියේදී කොවිඩ් රෝගීන් සඳහා සහන සලසන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ඇති කිරීමට තමයි ඔවුන්ගේ යෝජනාව. අද දිනේදී නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේක දිස්ත්‍රික් කොවිඩ් කමිටුවට යොමු කරලා එතන සිටින අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඉදිරියේදී මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කිරීම සඳහා සූදානම් කරන බව මම තරුණ පිරිසට දැනුම් දුන්නා. අපි ඉතින් ඒ ටික ඉක්මනින් වෙයි කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා විතරක් නෙමෙයි අපි බලපෑම් කරනවා. අපි ඒ සඳහා මැදිහත් වෙනවා. උනේ නැත්තම් කරවන්න අපි අපිට කළ හැකි දේ කරනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි මේ රජයේ වගකීතු නිලධාරීන්ටත් කියන්නේ දෙන උදව් ගන්න. ඒ අතරේ අපි වහගෙන ඉන්න ඔබට කියන්නේ උදව් කරන්න. මේ අපි හැමෝම එකතු වෙන්න ඕනේ වෙලාව. එහෙම නැතුව මේ අභියෝගය අපිට දිනන්න පුළුවන් කමක් නැහැ. තවදුරටත් බෝලේ පාස් කර කර ඉඳලා අපිට මේ තරඟේ දිනන්න බෑ. මොකද නව්‍ය කොරෝනා වෛරසය එහෙ මෙහෙ යන්නේ මෙයා කවුද අරයා කවුද කියලා හොයමින් නෙමෙයි. ඔව් අඳුනගෙන නෙමෙයි යන්නේ. මෙයා 225න් කෙනෙක්ද එහෙම නැත්නම් 225ට ඡන්දෙ දීපු කෙනෙක්ද එහෙම කියලා මේ වෛරසය හඳුනා ගැනීමක් කරන්නේ හොයා බැලීමක් කරන්නේ නැහැ. ඒ නිසා වෛරසයට එරෙහි සටනේදී අපි හැමෝටම එකතු වෙන්න වෙනවා. අපිට පුළුවන් මට්ටමින් ඒ සඳහා උදව් කරන්න වෙනවා. එහෙම උදව් ඕනේ සහ දැනටමත් එහෙම උදව් කරන්න අය බොහෝ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච අය අගය කළ යුතුයි කියලා මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඔහුනේ මේ ව්‍යසන අවස්ථාවේ මේ වසංගත අවස්ථාවේ නීතියෙන් නිසි බලධාරියා. එතකොට නීතියෙන් නිසි බලධාරියා විදිහට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඒ බව කිව්වා. වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා. මේ එතුමන්ගේ අදහස්. මම අපි ගිය අවුරුද්දේ මාර්තුවල ඉඳලා මේ දක්වා ගත්තොත් මම හිතන්නේ අති විශාල ප්‍රමාණයක් මේ විදියට අපිට ඒ කියන්නේ පරිත්‍යාග ද්‍රව්‍යමය ඒ වගේම අනිකුත් ශ්‍රමදායකත්වයෙන් කරපු දේවල් මම හිතන්නේ අපිට කියන්න බැරි තරම් දේවල් මිනිස්සු අපිට පරිත්‍යාග කරලා තියෙනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. ගොඩක් සමහරු අපිට වාට්ටු හදලා දීලා තියෙනවා. සමහරු අපිට සම්පූර්ණ ඒකක හදලා දීලා තියෙනවා. උපකරණ පරිත්‍යාග කරලා තියෙනවා. මම හිතන්නේ කියන්න ගියොත් ලිස්ට් එක ඉවරයක් නැහැ. ඉතින් අතරම අපේ රටේ ඉන්නේ හරිම පරිත්‍යාගශීලී ඒ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් අදටත් අපිට පරිත්‍යාගය වෙනවා. කාට හෝ පරිත්‍යාගයක් කරන්න තියෙනවා නම් ඒ ළඟම තියෙන ආයතනයට ඒ කියන්නේ රෝහල්ට තමන්ගේ හිතන්නකෝ අපි කොළඹ නැත්නම් අපි දන්න ගාල්ලේ කියලා කරාපිටිය රෝහල්ට යන්න ඕන නම් එතනට ගිහිල්ලා ඒ අධ්‍යක්ෂකවරයා හම්බෙන්න පුළුවන්. හම්බෙලා අපි මෙහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඌට කියලා ඉවරවලා ඒ අධ්‍යක්ෂකවරයා අපිට දැනුම් දුන්නොත් මෙන්න මේ විදිහ දෙයක් මෙහෙම කරන්න තියෙනවා කියලා අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට අපි ඒ සඳහා අනුමැතිය ලබා දෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය පද්ධතිය අවුරුදු 1මාරකට ආසන්න කාලයක් තිස්සේ කොවිඩ් රෝගීන් එක්ක ගනුදෙනු කළා. ඔවුන්ව ආරක්ෂා කළා. ජීවිත රැකගත්තා. හැබැයි දැන් පුපුරා යාමක් වෙලා තියෙනවා. ඒ පුපුරා යාමට හේතුව තමයි නව්‍ය කොරෝනා වෛරසය වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබීම. ආසාදිතයන් වැඩි පිරිසක් දෛනිකව හඳුනා ගැනීම. ඒ ආසාදිතයින් සංඛ්‍යාව අපේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාම. තේරෙන භාෂාවෙන් කියනවා නම් රෝහල් වල තියෙන ඇඳන් වලට වඩා දැන් ලෙඩ්ඩු ඉන්නවා. ඇඳන් යටත් ඉන්නවා. මුටු උඩත් ඉන්නවා. පිට්ටනියෙත් ඉන්නවා. බැරිම තරම් ගෙවල් වලත් ඉන්නවා. ඉතින් ඒ අන්නේ එතනදි තමයි දැන් ඔබේ උදව් වඩා අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ උදව් කරන්න කියලා. මේ කවුද මේ කාගේද කියලා හොයන්න එපා. එතකොට
අර ගිණුමටද මේ ගිණුමටද සල්ලි දාන්න ඕනේ කියලා වද වෙන්න එපා. ඔබ ඔබට කළ හැකි දේ ඔබට කළ හැකි මට්ටමින් කරන්න. ඔබේ නිවසට ළඟම රෝහල ගැන හොයන්නකෝ. ඈතට යන්න ඕනේ නැහැ. ඔබේ නිවසට ළඟම රෝහල ගැන හොයන්නේ. රෝහලේ අනේක අප්‍රමාණ අඩුපාඩු ඇති. අපි මීට සති දෙකකට කලින් බැලුම්ගල වැඩසටහනකදී අනාවරණ කළා චිරාන් කියන්නේ නැති. කියාගන්න බැරි. එහෙම අඩුපාඩු කොච්චර තියෙනවද කියලා රෝහල් වල. සමහර රෝහලකට බෙඩ් ෂීට් එකත් ඕනේ කමක්. අනිවාර්යයෙන්ම. දැන් කොවිඩ් රෝගියෙක් ලෙඩ ඇඳේදී එහෙම වෙන්න එපා. නමුත් අවාසනාවන්ත ලෙස මිය ගියොත් මරණයත් එක්ක සටනේදී පෙරදුනොත් නේ ඒ සිරුර ඉවත් කරන්නේ සබ්බ සකලමනාවත් එක්කනේ බෙඩ් ෂීට් එකත් අරන් යනවා. ඒ නිසා අලුත් බෙඩ් ෂීට් එක පවා දැන් රෝහලට අවශ්‍යතාවක්. අනිවාර්යයෙන්ම. ෆේස් මාස්ක් එක අවශ්‍යතාවක්. තේකක් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොච්චර මහන්සි වෙනවද? තේකක් හදාගන්නවත් වෙලාවක් නැහැ. දැන් අපි මේ ගවේෂණයේදී අහුව දැක්කනේ නේ. සමහර වෛද්‍යවරු දවසට නිදාගන්න දැන් පැය 3යි. ඒකත් නිදා නොගෙන වැඩ කරන වෛද්‍යවරු හෙදියන් ඉන්නවා. ඒ නිසා ඔබේ තේක පවා ඔවුන්ට වටිනාකමක් එකතු කරනවා. ඒ නිසා තවදුරටත් එහෙට මෙහෙට චෝදනා කර කර ඇඟිලි දික් කර කර ඉන්නේ නැතුව පුළුවන් උදව්ව කරන්න. දැන් එහෙමම උදව් කරන්න තනි තනියනුත් පුළුවන්. ආයතන වශයෙන්ුත් පුළුවන්. එතකොට එහෙම උදව් කරන්න ඉදිරිපත් වෙච්චි තමන්ට පැවරුණු වගකීමෙන් එහා ගිහින් වැඩ කරපු ආයතනයක් තමයි වැලිගම ප්‍රාදේශීය සභාව. වැලිගම ප්‍රාදේශීය සභාවත් මේ ව්‍යසන අවස්ථාවේදී ව්‍යසනයේ කළමනාකරණය කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනවා. අලුත් විදියට හිතලා. දැන් එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවානේ දැන් බෙහෙත් තිබ්බට බෙහෙත් ටික කොහොමද ගෙවල් වලට ගිහින් දෙන්නේ? මොකද සමහර ආසාදිතයන් ආසාදිතයයි සැක කරන අය ඉන්නේ ගෙවල් වලනේ. දැන් නිවෙස් නිරෝධායනය පටන් අරන් තියෙනවානේ. රෝහල් වල ඉඩ මදිවීමත් එක්ක. හැබැයි උන්ට බෙහෙත් ටික කොහොමද යවන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවානේ. බෙහෙත් ටික ගෙදරටම ගිහින් දෙන සේවාවක් වැලිගම ප්‍රාදේශීය සභාව පටන් ගත්තා. මේ අද ඊයේ නෙමෙයි දැන් ටිකක් දවස්. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් පුෂ්ප කුමාර බැට්ටගේ මහත්මයා ඒ ගැන කතා කළා. කොවිඩ් සංගතය අපදා ඉඳලා වැලිගම ප්‍රාදේශීය සභාවට අපි විශාල මෙහෙවරක් සිදු කරා. එයින් එකක් තමයි නිවස් වලටම ගිහිල්ලා ආයුර්වේද ඖෂධ ලබා දීම වැඩසටහන. ඒක විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ විශාල පිරිසක් සිටියා රෝගීන්. ඒ නිසා රෝගීන් අපි වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කරා. වෛද්‍යවරු 3 දෙනෙක් යොදවගෙන ආයුර්වේද වෛද්‍යවරු 3 දෙනෙක් යොදවගෙන ඕන්ට දුරකථනයෙන් හෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ තමන්ගේ ලෙඩේ ගැන කියලා කතා කරලා බෙහෙත් වුන් නියම කරලා වෛද්‍යවරු නියම කරන බෙහෙත් ටික අපි නිවසටම ඉතාමත්ම ඉක්මනින් ගිහින් දෙනවා. ඉතින් මේ වෙලාවේ අපි දැනගන්න ලබන දැනට අපේ ප්‍රදේශයේ පවුල් 300කට විතර 300කට වැඩි පිරිසකට අපි මේ බෙහෙත් වස්තු ලබා දී තිනවා. ඒ අයගෙන් 80%ක් විතර පවා අපිට කතා කරලා තියෙනවා. එයාලා බොහොම නිරෝගී මාත් වෙලා ඉතාමත්ම අපේ ස්තුතිය ප්‍රසාදය පළ කරා මේ වැඩසටහන ගැන. දිල්ෂාන් දැන් එහෙම කරන අතරතුරේදී දැන් මේ කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලැබලා ඒකෙන් සුවය ලබන රෝගීන්ම නිවෙස් වලට අහපව් මේ රැගෙන යාමේ වැඩපිළිවෙලුත් ආරම්භ කරලා තිබුණා වුන්. මොකද ඒකම ප්‍රශ්නයක් නේ. ඔව්. රෝහලෙන් එළියට ආවට සමහර විට අපේ සමාජය ඔහුව පිළිගන්න ලෑස්ති නැහැ. ඔහු තාමත් මේ වෛරසය සිරුරේ දරාගත්තු කෙනෙක් විදිහට තමයි බලන්නේ දකින්නේ. ඒ නිසා මේ ත්‍රිවිල් එකකවත් දාන් යන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ දැකලා වැලිගම ප්‍රාදේශීය සභාව ඒ සුවය ලබන රෝගීන් නිවෙස් වලට අරන් යන ප්‍රවාහන සේවයකුත් ආරම්භ කළා. ඒ විතරක් නෙමෙයි. දැන් රෝහල් මදිපාඩුවක් තියෙනවනේ, ගොඩනැගිලි මදිපාඩුවක් තියෙනවනේ. ඒ නිසා අලුතෙන් රෝහල් හදා ගන්න පුළුවන්ද, වෙන ස්ථාන රෝහල් විදිහට දියුණු කරන්න පුළුවන්ද කියලාත් ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. රෝහල් වලින් ඩිස්චාර්ජ් වෙන අය කොවිඩ් හේතු නිසා රෝහල් වල දැන් රෝහල් තියෙන්නේ කොටවිල වලාන හම්බන්තොට වගේ මුල තියෙන මේ ඩික්කල්ල වගේ ඒක අකුරස් ඒ වගේ හැම රෝහලක අපේ ප්‍රදේශයේ වගේම අපේ ප්‍රදේශෙන් පිට අයත් අද රෝහලෙන් රෝගයෙන් පස්සේ රෝහලෙන් ආයින් ඉවත් වුණාට පස්සේ ඩිස්චාර්ජ් කරාට පස්සේ අපි අපේ ඇම්බුලන්ස් රථයකින් අපි නිවසටම ගිහිල්ලා අරනවා සේවා. ඒකත් එක්කම අපි තව විස බීජය හරණය කරන වැඩසටහනක් නිවස් එකේ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආයුර්වේද රෝහලක් පවත්වන්න. ඒ ආයුර්වේද වෛද්‍යවරුත් සමහර කොමසාරිස්තුමියත් එක්ක කතා කරලා ඒ කටයුත්ත කරලා අපි මේ බලාපොරොත්තු වෙනවා රෝහලක් වැලිගම ජනතාවට අද තිරිමි වාට්ටුවක් අපි දිගටම ඉල්ලුවා. වලානෙත් කොටවිලක් රෝහල් දෙකේම කාන්තාවන්ට පමණයි ඒක තියෙන. ඉතින් අපේ පිරිමි අයට ගොඩක් දුර යන්න වෙනවා. ඒක ආයුර්වේද රෝහලක් හැටියට අපි වට්ටක්කොට රෝහල දෙදිනු කරලා ඒ සඳහා ඒ සේවාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
චිරාන් දැන් මේ කරන කරපු උදව්වලට රුපියල් සත වැය වෙනවනේ. අනිවාර්යෙන්. ඔව්. හැබැයි රුපියලක්වත් වැය නොකර ඔබට කරන්න පුළුවන් උදව් තියෙනවා. මේ උදව් අපි ඉල්ලන්නේ මේ වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. මේ උදව් කරන්න කියලා අපි ඔබට යෝජනා කරන්නේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන්. ඒ බේරගන්නේ සමහර විට ඔබේ සමීපතමයාගේ ජීවිතය වෙන්න පුළුවන්. රුපියලක්වත් වැය නොකර කරන්න පුළුවන් උදව් මොනවද? ඒ ගැන අපිත් එක්ක කතා කළා කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහත්මයා. අපේ රටේ රෝහල් පද්ධතිය සෞඛ්‍ය ශේෂ්ත්‍රය තවදුරටත් ශක්තිමත් කරන්න රටේ ජනතාවගෙන් ලැබෙන්න ඕන සහාය කොයි වගේද? ඔව් අනුකට දැන් ජනතාවට දෙන්න පුළුවන් සහයෝගය ගැන අපි කතා කරන්න ඕනේ. මේ වෙලාවේ රෝහල් පද්ධතියට තියෙන දැඩිම ගැටලුව තමයි විශාල වශයෙන් රෝගීන් රෝහල් වලට ඇතුළත් කිරීමට සිද්ධ වෙනවා. හේතුව මොකද? වැඩි කොටසක් ආසාදනය වෙමින් යනවා, විශේෂයෙන්ම බස්නාහිර පළාතේ සහ තවත් යම් දිස්ත්‍රික්කවල. ජනතාවගේ පැත්තෙන් පිළිලේ කරන්න තියෙන ලොකුම කාර්යය කියලා ගත්තොත් ආසාදන අඩු කිරීමට පියවර ගැනීම. මොකද ආසාදිතයන් ගාන වැඩි වෙනකොට රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් ගාන වැඩි වෙනවා. එතකොට ඒ අය ඇතුළත් කිරීමට හෝ වෙන්නේ රෝහල් වලට ඒ අයගේ අසාධ්‍ය වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකම වැඩි දුර ප්‍රතිකාර සහ ගැටලු සහගත තත්ත්වවලට යන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් පළවෙනි කාරණය කිව්වොත් තමන්ගේ කාර්යභාරය දැන්ටත් අධිනීති තත්ත්වයන් නිරෝධායනය වෙන යොදවලා තියෙනවා. ඉතින් ඒකට 100ට 200ක් අනුගත වීම තුළ සමාජයෙන් ඔබට රෝගය බෝ වීම සහ ඔබෙන් සමාජයට බෝ වීම කියන කාරණය අවම කරගන්න පුළුවන්. ඒක ඩෙල්ෂන් දැන් මේ රෝහල් ධාරිතාව ඉක්මවා යාමත් එක්කම දැන් නිවෙස්වල මේ නිරෝධායන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. දැන් එහෙම වුණා කියලා මේ නිවෙස් නිරෝධායනයේ යෙදෙන පිරිස්වලටත් වැඩි වගකීමක් තියෙනවා. ගෙදර නිරෝධායනය වෙන අයට අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධනුත් මහත්මතුමා පැහැදිලි කිරීමක් කළා. කාට හරි ආසාදනය වෙලා තියෙනවා නම් ඉතා පැහැදිලිවම රෝගයේ බොහෝ දෙනෙක් දැන් නිවෙස්වල ප්‍රතිකාර වලට යොමු කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද හේතුව එකක් රෝහල් වල ධාරිතාවයේ ගැටලුව, දෙවෙනි අපි රෝගය ගැන ඉස්සරට වඩා දන්නවා නිසා සැලකිලි ප්‍රමාණයකට නිවෙස්වල ඉඳන්ම ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. නමුත් නිවෙස්වල ප්‍රතිකාර ගන්න හෝ නිවෙස්වල දැන් රැඳිලා ඉන්න අයට තමන්ගේ රෝග ලක්ෂණ යම් මට්ටමකට වැඩි දියුණු වෙනවා කියන එකත් තේරුනොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ රෝහල් පද්ධතියේ ධාරිතාව ඒ කියන්නේ විශේෂ ස්ථානවලට ඒ කියන්නේ දැඩි සත්කාර ඒකක ඔක්සිජන් ලබා දෙන්න රෝගීන් කියන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. රෝග ලක්ෂණ යම් මට්ටමකට වැඩි වෙනවා කියලා දැනුණ ගමන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම. එතකොට තමයි අපිට ඔක්සිජන් ලබා දීමට එන රෝගීන් සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඊට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඒ නිසා දැන් තියෙන ගැටලුවක් තමයි බොහෝ දෙනෙක් හිතනවා දැන් නිවසේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කිව්ව ගමන්ම දිගින් දිගටම නිවසේ ඉන්න පුළුවන් කියලා. එහෙම කාර්යයක් නෙවෙයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ නිසා ජනතාවගේ මූලික යුතුකමක් වෙන්නේ රෝගීන්ට රෝගී අවස්ථාව අසාධ්‍ය තත්ත්වයට වීමට කලින් රෝහල් ගත වීම. ඒකට අවසාන මොහොත දක්වා රැඳී නොසිටීම. ඒක තමයි මම හිතන්නේ ජනතාව පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම කාර්යභාරය. ඔබට අවංක වෙන්න, ඔබට වග කියන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් උදව්කරුවෙක් වෙන්න මේ මහා ව්‍යසනය ජය ගන්න. ගිලනුන්ට උපස්ථාන කිරීම මහා පින්කමක් විදිහටත් විස්තර වෙනවනේ ඇතැම් තැනක. අනිවාර්යයෙන්ම. ඒ වගේම ගිලනුන්ට උපස්ථාන කිරීම මහා මිනිස් යුතුයකමක්. ඒ යුතුයකම ඉටු කරන්නයි අපි ඔබට මේ ආරාධනා කරන්නේ. ඒ යුතුයකම ඔබ ඉටු කළොත් තව ජීවිතයක් අපිට අනිවාර්යෙන් බේරා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබ මොනවද කරන්න සූදානම්? ඒ වෙනුවෙන් මොනවද ඔබ සතු යෝජනා එන්න අපිත් එක්ක කතා කරන්න. ඒ වගේම මේ වගේ මොහොතේදී ගිලනුන්ට උපස්ථාන කරපු තවත් බොහෝ පිරිසක් ගැන අපි කතා කරන්න ලෑස්ති. කතා කරන්න අපිට 0112 55 33 63 අපේ දුරකථන අංකය. ආරෝග්‍ය තමයි උතුම්ම සැපත බව දැන් ඔබට මට අපි හැමෝටම දැනෙමින් තියෙන කාලේ. ඒක මෙච්චර කල් අපි කිව්වට දැන් අපිට ඒක දැනෙන්න පටන් අරන් තියෙනවා. රජුන්ට, සිටුවරුන්ට, ඊටාම සාමාන්‍ය පුරවැසියන්ට මේ හැම කෙනෙක්ටම මේ බව දැනෙමින් තියෙනවා. ආරෝග්‍ය වෙනුවෙන් අපි සටන් කරමින් ඉන්නවා. ඒ සටනේදී ඔබ අප සියලු දෙනාගේ උදව් දැන් අපිටම අවශ්‍ය කරලා තියෙනවා. වෙන කාටවත් නෙමෙයි මේ උදව් කරන්න අවශ්‍ය. මේ උදව් අවශ්‍ය අපිටමයි. එහෙම නිසා තමයි අපි යෝජනා කරන්නේ අපිට පුළුවන් විදිහට අපි උදව් කරමු කියලා. දැන් අපිත් එක්ක කතා කරන්න දුරකථනයෙන් ඉන්නවා හිතවතෙක්. අයබෝන පුතුමන්ට.
කැමැත්තෙන් ඉන්නේ. දැන් අර ඔබතුමාලගේ පැත්තෙන් මට හිතෙන මෙන්න මෙහෙම දෙයක් නේ. ඔබතුමා කියන්නේ මේ net එක නෙවෙයි හැම මාධ්‍යයකටම. ඒ කියන්නේ අපිට මේ දෙන්න ඉන්න මිනිහට දෙන්න එපා වෙන නිවුස් යනෝනේ. ඒ කියන්නේ සමහරු කියන මම කෝටි ලක්ෂ 300ක් ගත්තා මට ගෙවන්න සල්ලි නැහැ. ඒ වගේ දේවල් ඇහෙනකොට අර මේ අපි ණයක් ගන්න ගියාම ලක්ෂ 5ක් ගන්න ගියත් අපිට මෙච්චර වෙනවා ලක්ෂ 300ක් මේ මිනිස්සුන්ට දීලා ඒක ගෙවා ගන්න පඩියෙන්. ඉතින් එහෙම දේවල් ප්‍රවෘත්ති ඇහෙනකොට එතකොට බෙහෙත් මේ ඇන්ටිජන් එකෙන් රුපියල් 600ට දෙන්න පුළුවන් රුපියල් 2000ක් ගන්නවා. ඒවෙන් ගහන් කරන වෙලාවක අර සාමාන්‍ය මිනිහට එකතු කරලා දෙන්න තියෙන එකක් දෙන්න එපා වෙනවා. අපි බොහොම ගෞරවයෙන් ඔබේ අදහස පිළිගනිමින් දැන් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ චිරාන්. ඔව්. වැරදි කරන අය ඉන්නවා. වැරදි සිදුවෙන තැන් තියෙනවා. ඒ වැරදි කරන අය පසුපස හඹා ගිහින් සිදුවෙන වැරදි අනාවරණ කර ගැනීම ඒ අනාවරණ කරගන්නා වැරදි රටට ලෝකෙට හඬගා කීම මාධ්‍යයක වගකීම. අනිවාර්යයෙන්ම. ඒ වගකීම net FM රේඩියෝව බැලුම්ගල හරහා net news හරහා ඊටාම ඕනෑකමින් අපි වසර ගණනාවක් තිස්සේ ඉටු කරමින් ඉන්නවා. තව ඉස්සරහටත් එහෙමයි. අපි ඔබට ආරාධනා කරනවා එන්න අපි එකතු වෙලා වැරදි කරන අය අල්ලමු. වැරදි කරන අය රටට පෙන්නමු. වැරදි කරන අය හරිගස්සන්න බලපෑම් කරමු. හැබැයි ඒ අතරේ තව කෙනෙක් වැරදි කළා කියලා අපිත් වැරදි කළුවෙක් විය යුතු නෑනේ. අනිවාර්යෙන්ම. එතකොට අර ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වෙනවනේ මේක. කවුරුත් අන්තිමට මුකුත් දාලා නෑ. වතුර තමයි බොන්න වෙන්නේ. ඒ නිසා අඳුර නසන්න තවකෙක් පහන් දල්වන්න නැත්තම් පළවෙනි සිල අපි දල්වමු. අන්න ඒ සඳහායි අපි මේ ආරාධනා කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ වැරදිකරුවෝ අල්ලන්නේ. වැරදිකරුවෝ හරිගස්සන්න බලපෑම් කරන්නේ හෝ නොකළ යුතුයි කියලා. ඒ දේවල් කළ යුතුයි. කරන ගමන් අපේ තියෙන වගකීම අපි හඳුනගෙන අපේ තියෙන වගකීම අපි ඉටු කරමු. ඒ අතරේ ජීවිත රැකගන්න. නේ? Tamanගේ ජීවිතය සමහර විට අවදානමක තියලා වැඩ කරන පිරිස ඉන්නවනේ. දැන් මේ වෙලාවේ ඉදිරි පෙර සටන්කරුවන් නොවුන්නේ. LTT රෙහි කරපු සටනේදී අවිය අමෝරගෙන හමුදා සෙබලා ඉදිරි පෙළට ගියා වගේ. දැන් ඉදිරි පෙළ ඉන්නේ වෛද්‍යවරයා, හෙද නිලධාරියා හෝ හෙද නිලධාරිනිය, සාත්තු සේවිකයා හෝ සාත්තු සේවිකාව, ගිලන් රථ රියදුරා අනිවාර්යෙන්ම මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. එතකොට ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අපේ ප්‍රතිචාරය කුමක් විය යුතුද? සමහර විට අපි හරිම මේ කනගාටුදායක දේවල් පහුගිය දවස්වල දැක්කනේ චිරාන්. ඔව් ඩිල්ෂන් මේ පහුගිය සතියාන්තයේ තිබුණා මේ හික්කඩුව ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයක යම් කලකෝලහලක් ඇති වෙලා තිබුණා. චෝදනා තිබුණා මේ සෞඛ්‍ය නිලධාරීන්ට මේ එන්නත් කරන්න ඇවිල්ලා ඒවා අහපව ගෙදර යනවා කියලා. හැබැයි විමර්ශනයක් කරලා මේ සම්බන්ධයෙන් හොල බැලුවාම එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි ඇඟිල්ල දික් කරනවා, චෝදනා කරනවා. කිසිදු සාක්ෂි සාධක නැතුව නිකරුණේ චෝදනා කරනවා. සමහර විට මේ ෆෝන් කෝල් එකට ආන්සර් කරේ නැතුනහම PHI මහත්තයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙන්න පුළුවන්. එලෝ පොල් පේන විදිහට බයින්නේ නේ. හත් පොලේ බයිනවා. හැබැයි මේ වෙලාවේ හැම සෞඛ්‍ය සේවකයෙක්ම අතිශය වෙහෙස වෙලා ඉන්නේ. ඒ වෙහෙස වෙලා ඉන්නෙම අපි නිසා. ඒ බව අපි චුට්ටක් මෙනෙහි කරමු. ඒ නිසා සෞඛ්‍ය සේවකයාට යහපත් මානසික පැවැත්මකින් ඔවුන්ගේ කාර්ය ඉටු කරන්න සහාය වීමත් මේ වෙලේ ඔබට කරන්න පුළුවන් ලොකු උදව්වක්. දිල්ෂාන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපි ඕනතරම් දැකලා තිනවා මේ සෞඛ්‍ය සේවකයන්ව මේ වෙන සිද්ධි විවේචනය කරනවා. ඔබේ විවේචනය කරන්න පාවිච්චි කරන මේ ඩේටා ප්‍රමාණය පුළුවන් නම් එකතු කරලා රෝහලකට යම් පරිත්‍යාගයක් කරන්න බෙඩ් ෂීට් එකක් කරන් දෙන්න, කෝප්පයක් කරන් දෙන්න, රෝගීන්ට පාවිච්චි කරන්න. ඔය බැනුම් අහන සෞඛ්‍ය සේවකයාගේ ආරක්ෂාව වෙන එක ෆේස් මාස්ක් එකක් කරන් දෙන්න. නේ එතකොට ඒකට ඊට වඩා ලොකු වටිනකමක් ලැබෙයි සහ කවදා හරි ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබට සතුටු වෙන්න පුළුවන් මම මෙහෙම දෙයක් කළා කියලා. මම තව ජීවිතයක් රැකගත්තා කියලා. නේ අපි අභයදානය දෙන්න කතා කරනවානේ. මේ තමයි අභයදානය. මේ අපිත් එක්ක තවදුරටත් කතා කරන මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා. විශේෂයෙන්ම රෝහල් වල ඉන්න කාර්ය මණ්ඩලේ රෝහල් වල පැත්තෙනුත් එක්කම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල පැත්තෙනුත් ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පැත්තෙනුත් සියලු දෙනාම අවුරුදු එකමාරකට වැඩි කාලයක් එක දිගට වැඩ කරලා ඉන්නේ. එයාට මහන්සි. ඒක තේරුම් ගත යුතුයි. ඒ අයට උපරිම සහයෝගය දිය යුතුයි.
ඒගොල්ලන්ගෙන් යම් සහයෝගයක් ප්‍රතිකාරයක් සහ අවශ්‍යතාවයක් සපුරා ගන්නකොට එයාට අතපසුබිම් වෙන්න පුළුවන්. එයාට ඔගොල්ලෝ ආමන්ත්‍රණය කරන්න දුරකථන ඇමතුමක් ගන්නකොට ඒව වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හේතුව ඒගොල්ලෝ ඉන්නේ ලොකු උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කටයුතු වල. එතකොට ඒ අයටත් ඒ අය මිනිස්සු ඒ අය වැඩ කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා කියලා හිතලා ඒත් එක ගනුදෙනු කරනවා නම් ඉතාම හොඳයි. මොකද අපි දකිනවා නිතර විශේෂයෙන්ම මාධ්‍යවලත් වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයට පත් වෙන විදිහට සහ එයාට ඇත්තටම සමහරලාට අවලාද නැගීම මම හිතන්නේ ඒක එච්චර හොඳ වැඩක් කියලා මේ අවස්ථාවේදී. මොකද ගැටලුවක් වෙන්නේ ඒ අය තමයි අවුරුදු දෙකමාරක් ඔයාව බලාගත්තේ. එහෙම නැත්නම් මේ වෙනකොට මේ රටේ තව බොහෝ ගාණක් ආසාදනය වෙලා බොහෝ ගාණක් මරණයට පත් වෙලා. ඒ අයගේ මානසික සෞඛ්‍යත් ඉතා ඉහළ මට්ටමින් තබා ගන්න නම් ජනතාවට වගකීමක් තියෙනවා. උපරිම සහයෝගය දැක්වීම සහ අනවශ්‍ය කටයුතු වලින් වැළකීම. එහෙම අනවශ්‍ය කටයුතු වලින් වැළකෙන අතරේ ඔබට කළ හැකි උදව්වක් තියෙනවා නම් ඒ උදව්ව කරන්නත් පසුබට වෙන්න එපා. සමහර විට මම කලිනුත් කිව්වා තේකත් මේ වෙලාවේ මහා ලොකු උදව්වක්. ඉලිෂාන් මේ සමහර එන්නත් කරන මධ්‍යස්ථානවල මේ දිගු පෝලිම් තිබෙනවා. එන්නත් කරන්නේ ඉන්න වෛද්‍යවරුන්ට හෙදෙහිදියන්ට පෞල් සෞඛ්‍ය සේවිකාවන්ට මේ එක මොහොතක් වාඩි වෙන්න අවස්ථාවක් නැහැ. ඒතොර හිතන්නකො ඒකක් හදාගෙන බොන්නේ කොහොමද කියලා. මේ අපි බලන් ඉඳලානේ කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒ අත්දැකීම ලබන අය කියන දේ මේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහත්මයා. ඔබේ රෝහල ළඟම රෝහල ඒ රෝහල් වලට ඔබට දෙන්න පුළුවන් පහසුකම් තිබෙනවා නම් එයාට ලබා දෙන්න. උදාහරණයක් විදිහට එන්නත් කරන ස්ථානවල විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආසන්නයේ සහ ඒගොල්ලෝ සංවිධානය කරන එන්නත් වැඩසටහන් වලට සහභාගී වෙන නිලධාරීන්ට අඩුම කරමින් තේකකින්වත් සංග්‍රහ කිරීමට ජනතාව ලෑස්ති වෙනවා නම් ඒක ඉතාම හොඳ කාර්යයක්. මොකද ඒ අයත් ඒ සඳහා වෙනම පහසුකම් සලසා ගැනීමට ඇතැම් විට අවකාශ ලැබෙන්නේ නැහැ. ඒ විදිහට දෙවෙනි කාරණේ රෝහල් වලට ඒගෙන් ඉල්ලනවා නම් මොකක් හරි උපකාරයක් විශේෂයෙන්ම වෛද්‍ය උපකරණ හෝ ඒ වගේ කටයුතු වලදී හැකි අය හැකි ප්‍රමාණින් දාන කිරීම ඉතාම වැදගත්. මොකද මේ රෝහල් පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය පැවතුනොත් තමයි ඔබේ ආරක්ෂාවත් අපේ ආරක්ෂාවත් කියන දෙකම රැකෙන්නේ. එහෙම නැතුව සෞඛ්‍ය සේවයට අවලාද නැගෙමින් සෞඛ්‍ය සේවකයන්ට අවලාද නැගෙමින් හැසිරීම ඉතර හොඳ කාර්යයක් නෙවෙයි. දැන් මෙහෙමත් දෙයක් තියෙනවා චිරාන්. දැන් අපිට කතා කරන ගොඩක් අය අහනවා කියනවා උදව් කරන්න කැමති. ඒත් කොහොමද කියලා අහනවා. ඒ ප්‍රශ්නෙටත් අපි අද බැලුම්ගල වැඩසටහනේදී ධනාත්මකව හිතන ඔබට පොසිටිව්ලි හිතන ඔබට be positive මේ කතා බහේදී උත්තර දෙනවා. ඒ නිසා දිගට අහන් ඉන්න. සහ ඒ ගමන් කියන්න ඕනේ අනිත් කාරණාව තමයි දැන් ගොඩක් දේවල් වලදී අපි මේ බේද හදා ගන්නවනේ. එයා මගේ ජාතිය නෙමෙයි. එයා වෙන ජාතියක. එයා මගේ ආගමේ නෙමෙයි. එයාගේ ආගම වෙනස්. නේ? එයා මගේ පක්ෂේ නෙමෙයි. මගේ පාට නෑ එයා. නේ අපේ කුලේ නෙමෙයි. ඒගොල්ලෝ නිසා තමයි මේක උනේ. එහෙම කියලා අපි බේද හදා ගන්නවා. හැබැයි මේක එහෙම බේද හදාගත යුතු අවස්ථාවක් නෙමෙයි. අර මම කලිනුත් කිව්වා වගේ නව්‍ය කොරෝනා වෛරසය ඒක මොන ප්‍රභේදේ වුණත් ඒක ඩෙල්ටා වුණත් ඒක බීටා වුණත් එයා එන්නේ ජාති ආගම බලලා නෙමෙයි. ඒ නිසා බේද හදාගෙන මේ සටන දිනන්න බෑ. ජාති බේද ආගම් බේද පක්ෂ බේද කුල බේද පැත්තකින් තියලා අපි එකට එකතු වෙලා එකිනෙකාට උදව් කරගනිමින් මේ සටන දිනන්න ඕනේ. එතකොට එහෙම ඊටාම ඕනෑකමින් මේ සටනට උර දෙන තවත් කෙනෙක් අපිට හම්බුණා. ඔහු මොහමඩ් ෆයිසාල් නිව් කැන්ඩි මෝටර්ස් අධිපතිතුමන්. ඔහු ඔහුගේ කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ මේ COVID-19 වලට එරෙහි සටනට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය පද්ධතියට දිරි දෙමින් ඉන්නවා. නුවර රෝහලට අවශ්‍ය දේවල් හොයලා බලලා ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඉන්නවා. අපි ඔහුටත් කතා කළා. මේ වෙනකොට අපේ රටටම COVID-19 වසංගතයෙන් දැඩි බලපෑම් මෙල්ල වෙලා තියෙනවා. රෝහල් වල රෝගීන් විශාල වශයෙන් රැඳී ඉන්නවා. මේ අවස්ථාවේදී ඔබතුමන්ලත් මේ රෝහල් වල අඩුපාඩු සොයා බලමින් යම් උපකාරයක් කිරීමේ කටයුත්තක් ආරම්භ කරලා තියෙනවා. අපි කැමති ඒ සම්බන්ධයෙන් දැනගන්න. අපේ සාමාන්‍යයෙන් අපි දකින්නේ දැන් රෝහල් වල අපේ අවට ඉන්න නැත්නම් ප්‍රධාන තහම නුවර තියෙන ප්‍රධාන රෝහලේනේ. ඒකින් අපිත් කතා කරා ડોක්ටර්ලාත් එක්ක ඒකටිය දැන් ඒකටිය දැඩිසත්කාරයකගේ මේ කොවිඩ් පේෂන්ට්ලාට අඩුපාඩු ගොඩාක් තියෙනවා එතන. ඉතින් අපි බලන්නේ ඒ කට්ටියට මොනවද අවශ්‍ය දේ තියෙනවද ඒකෙන් බලලා අපෙන් පුළුවන් උපහාරයක් අපි කරන්න තමයි අපි හිතාගන්නේ. දැන් මේ උපකාරය කිරීමත් එක්ක ඔබතුමන්ලා සමාජයට දෙන ආදර්ශය මොකක්ද? අනිවාර්යෙන් මේක දැන් සාමාන්‍යයෙන් අපි මෙතන රජෙන් කරනකම් බලන් ඉන්න නැතුව
මේක දේශපාලන පාට ගන්න නැතුව කුල මේ අපේ ආගම් නැත්තම් අපේ අතර මේ බෙදීමක් නැතුව මේක ඇවිල්ලා තියෙන්නේ මේ වසංගතයේ හැමෝටම ලාංකික අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. ලොකු අභියෝගයක්. එතකොට අපි මේකට ලාංකික වශයෙන් තමයි මේකට මුහුණ දෙන්න ඕනේ. එතකොට මම බලන්නේ මේක මෙතන කවුරු එයා කරයි මෙයා කරයි කියලා අපි හිතන්නේ අපෙන් පුළුවන් උපරිම සහයෝගයක් මේකට අපි දෙන එක තමයි මෙතන තියෙන ප්‍රධාන දේ. එයා කරයි මෙයා කරයි කියලා බල ඉන්නේ නැතුව කළ හැකි දේ කරපු තවත් කෙනෙක් තමයි ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 2020 කණ්ඩායම්වල නායකයා දසුන් ශානක. පහුගිය දවස්වල තිබුණනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර 2020 ලීග් තරඟාවලිය. ඒකේ තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ දසුන් ශානක. මේ තරඟාවලියේදී ග්‍රේස් කණ්ඩායම මෙහෙයුවේ ඔහුට ලැබුණ රුපියල් ලක්ෂ 2ක ත්‍යාග මුදලක්. මේ රුපියල් ලක්ෂ 2ක ත්‍යාග මුදල දෙපාරක් හිතන්නේ නැතුව ඔහු පරිත්‍යාග කළා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මේ කළුබෝවිල රෝහලට COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා. ඒක බොහොම සතුටින් ඔහු රටට කිව්වා. එහෙම කිව්වේ තවත් අයත් ඔහුගේ මග යා යුතුයි කියලා ඔහු විශ්වාස කරන නිසා. ඇත්තටම මේ වෙලාවේ අපිට අපිව දැනුවත් කරා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව කළුබෝවිල හොස්පිටල් එකේ ඒගොල්ලෝ වෙනම යුනිට් එකක් හදනවා කියලා ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න. මොකද මේ තත්ත්වයේ රටේ තියෙන තත්ත්වය ඉතාමත් අපිට පේනවා. ඒ කියන්නේ එන්නම නරක අතර හැරමින් තියෙනවා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ තමයි ඒකට පුළුවන් තරම් උදව් කරන එක. ඒ කියන්නේ වෙන්ටිලේටර් එක හයි කරගන්න සපෝට් කරන එක. ඉතින් මම මගේ මෑන් ඔෆ් ද සීරීස් වෙච්ච මුදල් ප්‍රමාණය එහෙම පරිත්‍යාග කරන. ඒ වගේම කණ්ඩායමෙන් අපි මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා මෙම කර්තව්‍ය. ඩිල්ෂාන් නැතිෆෙන් බැලුම් ගලාද අපි B පොසිටිව් තුලින් සාකච්ඡා කරමින් ඉන්නේ. අඳුරට ශාප කරන්නේ නැතුව එක පහන් සිලක් හෝ දල්වන්න අපි උත්සාහ කරමු. මේ මොහොතේදී කොරෝනා වෛරසයෙන් රටම වෙලාගෙන තිබෙන අවස්ථාවක්. රෝහල් පද්ධතියේ රෝගීන් ධාරිතාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. රෝහල් වලට ඔබේ සහාය අවශ්‍ය මොහොතක්. අපි පුළුවන් මට්ටමින් ළඟම තිබෙන ඔබට ඔබේ නිවස ආසන්නයේම තියෙන රෝහල දිහා බලලා ඒ රෝහලට මේ මොහොතේදී අවශ්‍ය වෙන්නේ වතුර කෝප්පයක්ද, ජෝග්ගුවක්ද, නැතිනම් බෙඩ් ෂීට් එකක්ද, කොට්ටයක්ද, කොට්ටෝරයක්ද, මේ දේවල් හොයලා බලලා අපිට පුළුවන් මට්ටමින් අපි ශක්තිය ලබා දෙමු. අපි හැමදාමත් උදව් කරන්න කැමති ජාතියක්, උදව් කරන්න කැමති ශ්‍රී ලාංකිකයන් කියලායි මුළු ලෝකෙම අපිව හඳුනා ගන්න. ඒ නිසා අපි කොච්චර දුෂ්කරතාවලට මේ මොහොතේ මුහුණ දීලා හිටියත් උදව් කරන්න ඔබේ හිතේ ඇති කැමැත්ත ඒ නිසා යටපත් වෙලා නැහැ කියලා අපි විශ්වාස කරනවා. දැන් උපන්දින සාදේ පවත්වන්න බෑනේ. බෑ. ඔව්. ඒ උපන්දින සාදේට ඔබ දරන්න සිටි වියදම ඔබට පුළුවන් ආයෝජනය කරන්න. තවත් ජීවිතයක් බේරා ගැනීම සඳහා. විවාහ මංගලෝත්සවය දැන් පවත්වන්න බෑනේ. යම් දවසක සඳහා නැවත අවසර ලැබුණත් සීමිත පිරිසක් එක්කනේ ඒක කරන්න වෙන්නේ. දරන්න හිටපු වියදම දැන් ඔබට පුළුවන් ආයෝජනය කරන්න ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන්. ජීවිත බේරා ගැනීමේ සටනට එකතු වෙන්න කියන ආරාධනාව අපි මේ ඔබට කරන්නේ. එහෙම ඒ සටනේ යෙදිලා ඉන්න පිරිසුත් එක්ක දැන් ශ්‍රී ලාංකිකයන් අපේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි චිරාන්. හැමදාමත් අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ රටට අගතියක් වෙනකොට, රටට ඕනෑකමක් ඇති වෙනකොට ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී හිටිනවා විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරින් අති බහුතරයක්. දකුණු කොරියාවේ දහඩිය වගුරුවමින් කාසි හොයන ශ්‍රී ලාංකිකයන්. ඔවුන් මේ වෙලාවේ නැවත පෙරට ඇවිත් ඉන්නවා රට වෙනුවෙන්. රටේ මරණයත් එක්ක ජීවිතයත් එක්ක සටන් කරන තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ කරන්න. ඒ කටයුතු සම්බන්ධීකරණය කරමින් ඒ වෙනුවෙන් නායකත්වය දුන්නා ඓතිහාසික සංකපාල පුරාණ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල අපේ හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ අපිට පැහැදිලි කළා මොකක්ද මේ උනේ, මොකක්ද මේ වෙන්නේ කියලා. මේ සත්ක්‍රියාවන් කරන්න අපේ අවවාදන ශාසනත් ලබාගෙන කොරියාවේ ප්‍රධාන සංඝනායක කටුවන විද්වංශ හාමුදුරුවෝ තමයි කොරියාවේ ජනතාව දැනුවත් කරලා ලංකාවේ මෙන්න මේ වගේ ස්ථානවලට මෙන්න මේ වගේ අඩුපාඩු තියෙනවා. අන්න අඩුපාඩු වලට සහයෝගය ලබා දෙන්න කියලා කොරියාවේ ජනතාව සම්බන්ධ කරගෙන මේ සත්ක්‍රියාවන් කරන්න පෙළඹුණේ. මොකද අපි පෙන්වලා දුන්න ඒ නායක හාමුදුරන් වහන්සේට මෙන්න මේ ස්ථානවල මෙන්න මේ රාජ්‍ය ආයතනවල මේ ස්පිරිතාලවල මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ දේවල් අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි පහුගිය දිනවලදී අවශ්‍ය කරන යන්ත්‍ර පරිත්‍යාග කරන්නට යෙදුනේ. ඒ වගේ මගේ ඉල්ලීමක් අනුව ඇඹිලිපිටියේ ස්පිරිතාලවලටත් මහ ස්පිරිතාලටත් මූලික රෝහලටත් ඒ ශ්වසන යන්ත්‍ර ලබා දෙන්නට කටයුතු සිදු කළා. ඒ වගේම අපිට
අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ සත්ක්‍රියාවන් කරන අය සම්බන්ධ කරගෙන ඒව ඉදිරියට කරගෙන යන්න. නමුත් ඒ අය ඒ දේවල් කරන්න පෙළඹෙද්දී ඇතැම් අය ඒවට අකුල් හෙලනවා. මෙන්න මේක නැති කරගෙන මිනිස්සු ශ්‍රී ලංකාවේ කියන්නේ බෞද්ධ රට ජනතාව ඊටාම කැපවීමක් කරන මිනිස්සුන් අසරණ වෙච්ච වෙලාවෙදී උපස්ථාන කරන්න. ඒ වගේ උදව් කරන්න සෑම කෙනෙක්ම කැමතියි. එහෙම උදව් කරන්න කැමති අයට හොඳම අවස්ථාව තමයි මේ. ඔව්. එහෙම උදව් කරපු පූජ්‍ය කොකාවල කෝසල හිමියන් ඒ කරපු උදව් ඒ ලැබපු අත්දැකීම් ඇසුරෙන් සමාජගත කරන පණිවිඩයයි මේ. අපි දන්නවා මේ වෙනකොට මේ රට තුලත් යම් රෝගීන්ගේ වර්ධනයක් තියෙනවා. ඒ අතරතුරේදී ඇතැම් පිරිස් කියනවා මේ රෝගීන්ට අවශ්‍ය උපකරණ ලබා දීම රජයේ වගකීමක් නැත්නම් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්. ඒ වගකීම වුණ අනිවාර්යෙන් ඉටු කළ යුතුයි කියලා යම් පිරිසක් අදහස් දක්වනවා. එහෙම මේ රජය කරයි හෝ නැත්නම් සෞඛ්‍ය බලධාරීන් කරයි කියලා හෝ බලාගෙන ඉන්න එකද රටක් විදිහට අපේ යුතුයකම වගකීම වෙන්නේ නැත්නම් අපිට පුළුවන් විදිහට උපකාර කරන එකද? අපේ යුතුයකමයි හැම වෙලාවකදීම රජයේ පිටම බරපතල පටවන එක නෙවෙයි. රජේනුත් කෙරෙන්න ඕන තමයි. නමුත් රජයෙන් කරන්න පුළුවන් සීමාවල් ඇති. නමුත් අපිට ජනතාව හැටියට ජනතාවට යමක්කමක් අසරණ මිනිසුන් රටේ ජනතාව අසරණ වෙච්ච වෙලාවෙදී පුළුවන්කම තියෙන්න ඕන ඒ ජනතාවට සේවය කරන්න. මොකද රජය කරන කම බලන් ඉන්න එක නෙවෙයි. අපි මිනිස්සෙ පාරේ වැටිලා ඉන්නවා නම් කොහොම හරි වැටිලා ඉන්න මොකක් හේතුවක් නිසාද වැටිලා ඉන්නේ කියන එක හොයලා ඉන්නවට වැඩිය ඒ මිනිස්සේ ශනිකවම ඒ ප්‍රතිකාර කරන එක තමයි හොඳ. රජයට මේක රජයටයි එහෙම කියලා බලාගෙන ඉන්න නැතුව තමයි හොයලා බලලා අවශ්‍යලාදී ප්‍රතිකාර කරන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ විශ්ලේෂණයක් වෙලාවේ. ඒ වෙලාවේ අසස්වලා ඉන්න මිනිස්සුන්ට ජනතාව එකතු වෙලා ජනතාව විසින්ම ජනතාවට සීනය කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ උදව්ව කරන්නේ කොහොමද කියලා නම් දැන් ඔබ වද වෙන්නේ මං කාටද කතා කරන්න ඕනේ? ඔව්. කාත් එක්කද සැලසුම් කරන්න ඕනේ? ඒකනම් ඔබේ ප්‍රශ්නේ අපි පොරොන්දුනානේ උත්තර දෙනවා කියලා. ඔව්. ඒ උත්තරය දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා. මොනහරි බිල්ඩින් එකක් හදන්න අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රමදායකත්වය අවශ්‍යතාවයක් තියෙනවා නම් ත්‍රිවිධ හමුදාවෙන් හරි කොහෙන් හරි අපිට කිව්වොත් අපි ඒක ත්‍රිවිධ හමුදාපතිවරුන් නැත්නම් ත්‍රිවිධ හමුදාපතිතුමාට කියලා අපි ඒකත් අපි සලස්සලා දෙනවා. එතකොට අපිට දෙන්න තියෙන ආධාර ආයතන ප්‍රධානින් මගින් නෝ නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ කියන්නේ අපිට කතා කරොත් මගේ ඊමේල් ලිපිනේ මට කියන්න පුළුවන් මෙතන dghs@health.gov.lk සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් ආදියට ගිහිල්ලා ඔය ඊමේල් ලිපිනයට ඊමේල් එකක් යොමු කරන්න. අපි එතකොට අවශ්‍ය විස්තර ලබා දෙනවා. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ෝ කවුරු හෝ වේවා ලංකාවට උපකරණ හෝ නැත්නම් ද්‍රව්‍ය ආධාරය වන්න පුළුවන් නම් අපිට මාස්ක් අනිකුත් සියලුම දේවල් ඒගොල්ලන් එවනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නමට එවුවම අපි ඒ සියලුම දේවල් අපි රේගු හරහා ක්ලියර් කරලා ඒ සමහරු ආයතන විදිහට මේවනවා. ඒ කියන්නේ නුවර රෝහලට කොළඹ ජාතික රෝහලට නැත්නම් අංගොඩ IDH රෝහලට කියලා. එතකොට අපි ඒවට ලබා දෙනවා. ඊට අමතරව තියෙනවා අපි ලංකාව පුරාම බෙදා හරින්න කටයුතු කරනවා. එහෙම තමයි ඒ වැඩේ වෙන්නේ. ඔව්. එතකොට එහෙම වෙන වැඩේට ඔබත් එකතු වෙන්න කැමති නම් තවදුරටත් ඔබට යම් මඟ පෙන්වීමක් අවශ්‍ය නම් ඔබ කරන්න සූදානම් උදව්ව මොකක්ද? ඔව්. ඒ සඳහා ඔබ අපේක්ෂා කරන සහාය මොකක්ද කියලා ඒ අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් දෙන්න අපි සූදානමින් ඉන්නවා. අපිත් සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් ඔබ කරන්න ඕනේ ඔබ කරන්න බලාපොරොත්තු වෙන උදව්ව මොකක්ද? ඔබට අවශ්‍ය සහාය මොකක්ද කියලා බැලුම්ගල Facebook පිටුවට මැසේජ් කරන්න. ඉන්බොක්ස් කරන්න. ඔබ කරන්න බලාපොරොත්තු වෙන උදව්ව මොකක්ද? ඒ සඳහා ඔබ බලාපොරොත්තු වෙන සහාය ඔබට අවශ්‍ය උපදෙස් මොකක්ද කියලා ඔබේ Facebook ගිණුම හරහා සර්ච් කරන්න net fm බැලුම්ගල Facebook පිටුව. net fm බැලුම්ගල Facebook පිටුව ලයික් කරලා ඊට පස්සේ ඔබේ පණිවිඩය අපිට ඉන්බොක්ස් කරන්න. ඒ අතරේ රටක් විදිහට පොදු සමාජයක් විදිහට මෙවෙලේ COVID-19 එක කරන සටනේදී අපේ වගකීම මොකක්ද කියලා නැවත සිහි කැඳවීමක් කළා මහාචාර්ය මනෝජ් වීරසිංහ මහත්මයා. අවසාන වශයෙන් කියන්න වෙන්නේ කරුණා කරලා මේ සෞඛ්‍ය පද්ධතිය ඔබේ මේක කාගේවත් සෞඛ්‍ය පද්ධතියක් නෙමෙයි වෙන රටවල වගේ නෙමෙයි තවමත් ඔබට නොමිලේ මේ සියලුම සේවාවල් සැපෙන්නේ නැත්නම් විතර ඔබට යම් වියදමක් දරන්න සිද්ධ වෙනවා විවිධ අඩුපාඩු නිසා. නමුත් පොදුවේ මේක නිදහස් සෞඛ්‍ය සේවය රැකුණොත් තමයි ඔබේ ජීවිතය එන පරම්පරාවේ ඊළඟ එන පරම්පරාවල ජීවිත රැකෙන්නේ. මම හිතන්නේ මේක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය මේ අවස්ථාවේදී. ඒ සෞඛ්‍ය පද්ධතිය රැකගැනීමේ වගකීම ඔබට මට අපි හැමෝටම තියෙනවා. අපි ඒ සෞඛ්‍ය පද්ධතිය රැකගත්තොත් තව ජීවිත රැකෙයි. අපිට දැන් දවස් අන්තිමේදී ලැබෙනවනේ අර වාර්තාවක්. අද මෙන්න මෙච්චර
ආසාදිතයන් පිරිසක් හඳුනා ගත්තා. මේ සැබෑ ආසාදිතයන් ගැන නෙමේ චිරාන්. ඔව් මේ PCR කරලා ඇන්ටිජන් කරලා හඳුනාගත්ත පිරිස පමණයි මේ. එහෙම පරීක්ෂණවලට ලක් නොකළ තව බොහෝ පිරිස් ඉන්නවා. ඔව්. ඒ නිසා වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය ඔවුන්ගේ නිර්දේශය ඇතැම් විට සත්‍ය ආසාදිතයන් ගණන මේ දෛනිකව වාර්තා වෙන ගාන වගේ 3 ගුණයක් හෝ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් කියලා. ඔව්. අනිත් පැත්තෙන් අපි දවස් අන්තිමේ ලැබෙන වාර්තාවේදී කියවනවා මෙන්න මෙච්චර මරණ ගානක් වුණා කියලා. දැන් ඕක එකෙන් දෙකෙන්නේ පටන් ගත්තේ. වකවානුවක් තිබ්බ හැම මරණ ඇත්තෙම නැහැ. හැබැයි දැන් දවසට වාර්තා වෙන මරණ ගාන 200 පැනලා තියෙනවනේ. හැබැයි මරණයත් එක්ක සටන් කරලා පරදින මේ එක ජීවිතයක් මුත් ඔබට බේර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ ජීවිතයේ යම් දවසක ඉවර වෙන තත්පරයේදී ඔබට මතක් කරන්න පුළුවන් මම මෙහෙම ජීවිත බේරගත්තා කියලා. ඒ සතුට විඳින්න ඔබ කළ යුත්තේ අද ඔබ කළ යුත්තේ මේ තත්පරේ ඔබ කළ යුත්තේ සමහර විට හරි පුංචි දෙයක්. ඒ පුංචි දේ කරන්න තව කෙනෙක් කරනකම් බලන් ඉන්න එපා. තව කෙනෙක් කරන්නේ නැහැ කියලා බලන් ඉන්නත් එපා. තව අය වැරදි කරනවා කියලා ඒ නිසා පීඩිතව ඉන්නත් එපා. ඒ සියල්ල පැත්තකින් තියලා ඔබ වෙනුවෙන් ඔබ කළ යුතු දේ අද මේ දවසේ අද මේ තත්පරේ කරන්න. එය තමයි ඔබ වෙනුවෙන් ඔබේ සමීපතමයන් වෙනුවෙන් ඔබේ රට වෙනුවෙන් මුළු මහත් මිනිස් සංහතිය වෙනුවෙන් ඔබට මේ මොහොතේ කළ හැකි ඉතාම වටින යුතුයකම. ඒ යුතුයකම කරන්න අපි හැමෝම පෙළ ගැහෙමු. ඒ බලාපොරොත්තු එක්ක අදට සමුගන්නවා. ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂාන්.